ආධ්‍යාත්මික සත්‍යය අවදි කරගන්නේ කෙසේද? මෙම වසරේ ඉදිරි මාස කිහිපයේදී රටේ වෙන්නා වූ විශේෂ වූ සිදුවීම් පිළිබඳව අනාවැකි කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට සූදානම්. දෙවැනි අනාවැකිය මෙම වසරේ 10 වෙනි මාසයේ සිට නැවත මතු භවයෙන් වැසුණා වූ ඔබගේ පෙර භවයන්හි සත්‍යීන් අවදිවීමක් සිදුවේවි. හතරවෙනි අනාවැකිය ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජයේ ප්‍රධාන කාර්යාලයක ඔබගේ පෙර කුසල් අවදිවීමක්ද සිදු වෙනවා. මේ හරහා ඔබගේ අධ්‍යාත්මික සත්‍යයෙන් දැඩිව පිපිදීමකට ලක් වේවි. 10 වෙනි අනාවැකිය ලබන වසරේ 10 වෙනි මාසයේ වෙනතුරුම මිනිසුන් දැඩිව මිත්‍යාවට ඇලුම් කරන්නා වූ මිත්‍යාවේ ඇදබැඳ සිටින්නා වූ මිනිසුන් බොහෝ දෙනෙක් ලබන වසරේ ඔබ කරගෙන යන්නා වූ භාවනාවට ඒ මහත් වූ රුකුලක් බවට පරිවර්තනය වේවි. ඔබගේ කුසලයන් අවදිවීම මත බාහිර පරිසරය හරහා එන්නා වූ ඔබ සියලු දෙනාටම ධර්ම අවබෝධයේ මනසට ගොඩ නැගේවා. පෙර පාරමී සත්‍යයෙන් සියල්ලම අවදි වේවා. පෙර භාවනා සත්‍යයෙන් සියල්ලද අවදි වේවා. ඔබ සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය උදා වේවා. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ආයුබෝවන්. මම ලසිත අද දින මෙම නාලිකාව හරහා ඔබ වෙතින් ඉදිරිපත් කෙරූ ප්‍රශ්නවලට හා මෙම වසරේ අවසාන මාස 4ක කාල සීමාවේදී රටේ වෙන්නා වූ සුවිශේෂ සිදුවීම් පාදක කරගෙන අනාවැකි කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට සූදානම්. මෙම වැඩසටහන අවසානයේ වෙනතුරු රැඳී සිටින්න. ආධ්‍යාත්මික සත්‍යය අවදි කරගන්නේ කෙසේද? ඔබ පළමුව සියලු සත්‍යයන්ට කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නා වූ උතුම් වූ මිනිසෙක් බවට පරිවර්තනය වන්න. ඔබගේ දැඩි රාගසහගත සිතුවිලි ඔබගෙන් දුරස් කර හරින්න. ඔබගේ මතු භවයෙන් වැසුණා වූ පෙර සත්‍යයෙන් අවදි කර ගැනීමේදී ඔබ කොපමණ පින් දහම් කරත් ඔබගේ මතු භවයෙන් වැසුණා වූ පෙර භවයන්හි සත්‍යයෙන් අවදි වීමක් සිදුවන්නේ නැහැ. ඔබ සෑම විටම ඔබට වෛර කරන්නා වූ පුද්ගලයාටද ඔබට හොඳ කියන්නා වූ පුද්ගලයාටද ඔබට උපකාර කරන්නා වූ ඔබට උපකාර නොකරන්නා වූ සියලු දෙනාටත් ඔබගේ ගෙදර සිටින්නා වූ අසල්වැසියන් ඇතුළු රටවාසී ලෝකවාසී සියලු දෙනාටත් සතා සිව්පාවන්ටත් ඔබ කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නා වූ පුද්ගලයෙක් නම් ඔබගේ මතු භවයෙන් වැසුණා වූ පෙර භවයන්හි සත්‍යයෙන් ඉක්මනින්ම අවදිවීමක් සිදු වෙනවා. නැතිනම් ඔබ සියලු සත්‍යයන්ට කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නේ නැති උතුම් වූ මිනිසෙක් නොවන්නේ නම් ඔබගේ තියෙනා වූ සත්‍යයෙන්ද తాවකාලික සත්‍යයෙන් බවට පරිවර්තනය වේවි. ඔබ සෑම විටම අධ්‍යාත්මික ගමනක් යන්නා වූ අධ්‍යාත්මික සත්‍යයෙන් අවදි කර ගැනීමට වෙහෙසවන්නා වූ පුද්ගලයෙක් නම් ඔබ පළමුවම ಜಾති ආගම් ભેදයකින් තොරව කුල වර්ණ ભેදයකින් තොරව ඔබට උදව් කරන්නා වූද ඔබට උදව් නොකරන්නා වූද ඔබට වෛර කරන්නා වූද සතා සිව්පාවන්ද ඇතුළුව සෑම දිනාටම ඔබ කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නා වූ රාගසහගත දැඩි සිතුවිලි ඔබගෙන් දුරස් කර හරින්නා වූ උතුම් වූ මිනිසෙක් බවට පරිවර්තනය වෙන්න. ඉන්පසු ඔබ වඩන්නා වූ භාවනාව අනුව මතු භවයෙන් වැසුණා වූ ඔබගේ පෙර භවයන්හි සත්‍යයෙන් අවදිවීමක් සිදු වේවි. ඔබ අධ්‍යාත්මික ගමනක් යන්නා වූ පුද්ගලයෙකු නම් ඔබ අධ්‍යාත්මික සත්‍යයක් අවදි කර ගැනීමට වෙහෙසවන්නා වූ පුද්ගලයෙකු නම් ඔබ පුළුවන් සෑම විටම ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ වන්දනාමාන කරගන්නා වූ සෑම විටම ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේම මූලික කරගෙන ඔබගේ අධ්‍යාත්මික සත්‍යයෙන් අවදි කර ගැනීමක් සිදු කරන්න. ඔබ අඩුම මාසයකට සැරයක්වත් ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ වන්දනාමාන කරගන්නා වූ පුද්ගලයෙකු බවට පරිවර්තනය වෙන්න. ඔබ උදේ අවදි වෙන්නා වූ මොහොතෙත් රාත්‍රී නිින්දට යන්නා වූ මොහොතෙත් මනසින් ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ වන්දනාමාන කරගන්නා වූ පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්න. එවිට ඔබගේ මතු භවයෙන් වැසුණා වූ පෙර භවයන්හි සත්‍යයෙන් අවදිවීමක් සිදු වෙනවා.
ඔබ ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ මනසින් වන්දනාමාන කර ගැනීමේදී ඔබගේ පෙර කුසල් අවදිවීමක්ද සිදු වෙනවා. මේ හරහා ඔබගේ ආධ්‍යාත්මික සත්‍යයෙන් දැඩිව පිපිදීමකට ලක් වේවි. ආධ්‍යාත්මික ගමන ඔබට ඉක්මනින්ම පියවර තැබීමට හැකි වේවි. ඒක නිසා භාවනාව ප්‍රගුණ කිරීම සඳහා සුදුසුම කාල සීමාව කුමක්ද? භාවනාව ප්‍රගුණ කිරීම සඳහා සුදුසුම කාල සීමාව වන්නේ පාන්දර කාල සීමාවයි. එයට හේතුවක් තියෙනවා. අපි දවල් හෝ හවස් යාමේ භාවනා කරන්නේ නම් නැතිනම් රාත්‍රියේ භාවනා කරන්නේ නම් අපි දෛනිකව ගෙවන්නා වූ ජීවිතය අනුව නැත්නම් දෛනිකව කරන්නා වූ රාජකාරිය අනුව අපි කායිකව මානසිකව මෙන්ම ශාරීරිකවද පීඩාවට පත් වෙලා තියෙනා වූ කාල සීමාවක් තමයි දහවල් කාල සීමාවත් සවස් කාල සීමාවත් රාත්‍රී කාල සීමාවක්. ඒක නිසා එම කාල සීමාවලදී අපි භාවනා යෝගී වෙන්නේ නම් අපට හිත එක්තම් කර ගැනීමට හැකියාව අඩුයි. ඒ වගේම එක ඉරියව්වෙන් භාවනා යෝගී සිටීමටද අපහසුම කාල සීමාවක් තමයි කාල සීමාවන් වලදී අපි දැඩිව වෙහෙසටපත් වෙලා තියෙනා වූ කාල සීමාවන් බැවින් අප පාන්දර භාවනා යෝගී සිටින්නේ නම් අප දෛනිකව වෙහෙසටපත් වෙලා රාත්‍රී නිින්දෙන් පසු අවදි වීමෙන් පසු අපගේ කායිකව මානසික පීඩාව මෙන්ම ශාරීරිකවද අපි සුවතාවයටපත් වෙලා තියෙනා වූ කාල සීමාවක් තමයි පාන්දර කාල සීමාව. ඒක නිසා අප භාවනා යෝගී වෙන්නේ නම් මාගේ අත්දැකීම අනුව සුදුසුම කාල සීමාව වන්නේ පාන්දර කාල සීමාවයි. පාන්දර භාවනා යෝගී වීමෙන් අපගේ හිත ඉක්මනින්ම එක්තැම් කර ගැනීමටත් වැඩි කාල සීමාවක් අපහසුතාවයකින් තොරව භාවනා යෝගී සිටීමට හැකියාවක් උදා වෙනවා. ඒක නිසා අප භාවනාව පටන් ගැනීමට පෙතම සිදු කළ යුත්තේ කුමක්ද? ඔබ භාවනා යෝගී වීමට පෙතම පළමුව ඉඳගෙන හෝ සක්මන් කරමින් විනාඩි 5ක් පමණ ඔබ මේ භවයේ කරන්නා ලද සියලු කුසලයන් නැවත ඔබගේ මනසට මෙනෙහි කරගන්න. නැතිනම් ඔබ නැවත වාරයක් ඔබ මේ භවයේ කෙරුවා වූ සියලු කුසලයන් නැවත වාරයක් මතක් කරගන්න. ඉන්පසු මේ විශ්වයේ බලවත්ම ස්ථානයේ වෙන්නා වූ බුද්ධ අධිෂ්ඨානයක් මත නිර්මාණය කෙරුවා වූ භාග්‍යවතුන් වහන්සේගේ දෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කර නිර්මාණය කරන ලද ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ මනසින් වන්දනාමාන කරගන්න. ඉන්පසු ඔබ සිදු කරන්නා වූ භාවනාව අනුව ඔබ සුදුසු අයුරින් භාවනා යෝගයේ ඉඳගන්න. ඉන්පසු නැවත වාරයක් ඔබ මනසින් ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ කිරිවෙහෙර චෛත්‍යරාජයන් වහන්සේ ඔබ මනසින් වන්දනාමාන කරගන්න. ඉන්පසු ඔබ මේ සෝභා ධර්මයේ සිසිලස විඳින්න, සෝභා ධර්මයේ ආශිර්වාදය ලබා ගන්න. ඉන්පසු ඔබ ප්‍රගුණ කරන්නා වූ භාවනාවට ඔබ යොමු වෙන්න. ඔබ භාවනාවට පිවිසීමට පෙතම ඔබ මේ භවයේ කරන්නා ලද සියලු කුසලයන් නැවත මතකයට අවදි කර ගැනීමට හේතුව නම් මේ රටේ තියෙනා වූ ප්‍රශ්නත් එක්ක ඔබ දෛනිකව ගෙවන්නා වූ ජීවිතය අනුව ඔබව දැඩි ආවේගශීලීත්වයට පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ සමාජයේ තියෙනා වූ ප්‍රශ්නත් එක්ක ඔබගේ සිතුවිලි දාමය දැඩිව විහිරිලා තියෙන්න පුළුවන්. එම නිසා ඔබ මේ භවයේ කරන්නා ලද සියලු කුසලයන් නැවත මෙනෙහි කිරීම මගින් පෙර භවයන්හි කරන්නා ලද කුසලයන්ද ඔබ මේ භවයේ කරන්නා ලද කුසලයන්ද නැවත වාරයක් අවදිවීමක් සිදු වෙනවා. ඒ අවදිවීම මත ඔබගේ තියෙනා ලද අකුසලයන් දුරුපත් වීමක් නැත්නම් අකුසලයන් යටපත් වෙලා ඔබගේ පෙර භවයන්හි කුසලයන් අවදිවීමක් සිදු වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ දෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ මනසින් වන්දනාමාන කර ගැනීමෙන් ඔබගේ මතු භවයෙන් වැසුණා වූ පෙර සත්‍යී නවදිවීමක් සිදු වෙනවා. ඒ වගේම පෙර ධර්ම අවබෝධයේ ඔබගේ මනසට ගොඩ නැගීමක් සිදු වෙනවා. ඒ හරහා ඔබ කරන්නා ලද අකුසලයන් දුරුපත් වීම හෝ අකුසලයන් යටපත් වීම මත ඒ වගේම පෙර භවයන්හි කරන්නා ලද කුසලයන් අවදි වීම මත ඔබ කරගෙන යනා වූ භාවනාවට ඒ මහත් වූ රුකුලක් බවට පරිවර්තනය වේවි.
ඔබගේ කුසලයන් අවදි වීම මත බාහිර පරිසරය හරහා එන්නා වූ අමනුෂ්‍ය යක්ෂ ප්‍රේත හා මාර බලවේග හරහා ඔබට එන්නා වූ බාධාවන් ඔබගෙන් දුරස් වීමක් සිදු වෙනවා. ඒ වගේම ඔබ සෝභා ධර්මයේ සිසිලස විදීම මගින් ඔබට සෝභා ධර්මයේ ආශිර්වාදයද ලැබෙනවා. ඔබගේ පෙර සත්‍යයෙන් අවදි වීම, ස්වර්ණමාලි චෛත්‍ය රජන් වහන්සේගේ ආශිර්වාදය ලැබීම, දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආශිර්වාදයද ලැබීමක් සිදු වෙනවා. මේ හරහා මතු භවයෙන් වැසුණා වූ පෙර භවයන්හි සත්‍යයෙන් ඔබට ඉක්මනින්ම අවදි කර ගැනීමට හැකි වෙනවා. ඒ කියන්නේ ඉක්මනින්ම ආධ්‍යාත්මිකව බලවත් වෙන්නා වූ පුද්ගලව බවට ඔබට පරිවර්තනය වෙන්න පුළුවන්. ඔබ උදේ හවහ බුදුන් වැන්දා කියලාවත් නැතිනම් නිතර ධර්මයේ සෙවණේ කෙරුවා කියලාවත් ඔබගේ ආධ්‍යාත්මික දියුණු වීමක් සිදුවන්නේ නැහැ. ඔබ උදේ හවහ බුදුන් වඳිමින් නිතරම ධර්මයේ සෙවණේ කරමින් ඔබට වෛර කරන්නා වූ පුද්ගලයාට වෛර කරමින්ද අසල් වැසියෙකු දියුණු වන්නේ නම් ඔහුගේ දියුණුවට බාධා කරමින්ද ඔහුගේ දියුණුවට ඉරිසියා කරමින්ද නැතිනම් ඔබගේ නිවසේ සිටින්නා වූ නැතිනම් අසල් වැසියන් සමග නිතර ප්‍රශ්න ඇති කර ගන්නා වූ රණ්ඩු සරුවල් ඇති කර ගන්නා වූ පුද්ගලයෙකු නම් ඔබ උදේ හවහ බුදුන් වැන්දා කියලාවත් නිතර ධර්මයේ සෙවණේ කෙරුවා කියලාවත් ඔබගේ ආධ්‍යාත්මික දියුණුවක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම ඔබ නිතර බුදුන් වැඳලා ඔබ නිතර ධර්මයේ සෙවණේ කරලා ඔබ මේ විශ්වයට නිදහස් කරන්නේ ඍණාත්මක සිතුවිලි දාමයන් නම් නැතිනම් වෛරී චේතනාවක් නම් එය ඔබගේ පෙර අකුසල කර්මයක් කරා නැත්නම් ඔබගේ පෙර භවයන්හි නරක ගතිගුණයක් තමයි ඒ ඉස්මතු වන්නේ. ඔබගේ පෙර භවයන්හි නරක ගතිගුණ ඉස්මතු වීමෙන් සිදුවන්නේ ඔබ පෙර භවයන්හි කරන්නා ලද අකුසල කර්මයන් ඉස්මතු වීමයි. ඔබගේ පෙර අකුසල කර්මයන් ඉස්මතු වීම මත ඔබගේ ආධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔබ නිතර බුදුන් වැන්දා කියලාවත් ඔබ නිතර ධර්මයේ සෙවණේ කෙරුවා කියලාවත් ඔබගේ අධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. මෙය ගොඩක් දෙනෙකුට තියෙනා වූ ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් මගින් විමසන්නා වූ කරුණක් තමා මා නිතරම බුදුන් වඳිනවා, නිතරම ධර්මයේ සෙවණේ කරනවා, ඒත් මගේ කිසිම අධ්‍යාත්මික දියුණුවක් වන්නේ නැහැ. සෑම විටම මා ප්‍රශ්න වලින් පිරුණා වූ පුද්ගලයෙකු පමණයි බව. මේට හේතුව නම් ඔබ නිතර බුදුන් වැන්දත්, ඔබ නිතර ධර්මයේ සෙවණේ කෙරුවත් ඔබ මේ විශ්වයට නිදහස් කරන්නේ ඍණාත්මක සිතුවිලි දාමයක් නැත්නම් අකුසල් සහගත සිතුවිලි දාමයක්මයි. මේ නිසා ඔබගේ ආධ්‍යාත්මික දියුණු වීමක්වත් ඔබගේ ජීවිතයේ තියෙනා වූ ප්‍රශ්න නිදහස් වීමක්වත් සිදුවන්නේ නැහැ. අපේ ජීවිතයට වෙන්නා වූ සෑම කරුණක්ම, සෑම ප්‍රශ්නයක් මෙන්ම සෑම යහපතක්ම සිදුවන්නේ අප පෙර භවයන්හි කරන්නා ලද අකුසල කර්මයන් හා කුසල කර්මයන් මතමයි. ඔබ බුදුන් වැඳ නැත්නම් නිතර ධර්මයේ ශ්‍රවණය කර ඔබ මේ විශ්වයට සමාජයට වෛරී චේතනාවන් නිදහස් කිරීමෙන් නිතර පුද්ගලයන් එක්ක ගැටෙමින් අනිත් පුද්ගලයන්ට වෛර කරමින් ඔවුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරමින් ජීවිතය ගෙවන්නේ නම් ඔබගේ කුසල් අවදි වීමට වඩා ඔබගේ අකුසල් අවදි වීමක් තමයි සිදුවන්නේ. ඒ හරහා ඔබගේ ජීවිතයේ නගා සිටුවීමක් නෙමෙයි සිදුවන්නේ. ඔබ ප්‍රශ්න වලින් පිරුණා වූ කායිකව මානසිකව පීඩාවට පත්වෙන්නා වූ පුද්ගලයෙකු බවට පරිවර්තනය වේවි. ඒ වගේම අමනුෂ්‍ය යක්ෂ ප්‍රේත කොට්ටාස හරහා නිතර ප්‍රශ්න ගොඩනගන්නා වූ පුද්ගලයෙකු බවට පරිවර්තනය වේවි. ඒක නිසා ඔබ සෑම විටම බුදුන් වඳින්නා වූ ධර්මයේ සෙවණේ කරන්නා වූ සෑම පුද්ගලයෙකුටම කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නා වූ උතුම් මිනිසෙක් බවට පරිවර්තනය වෙන්න. ඉන්පසු ඔබගේ අධ්‍යාත්මීය දියුණුවක් ඔබටම බලාපොරොත්තු වීමට හැකි වේවි. මෙම වසරේ ඉදිරි මාස කිහිපයේදී රටේ වෙන්නා වූ විශේෂ වූ සිදුවීම් පිළිබඳව අනාවැකි කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට සූදානම්. පළවෙනි අනාවැකිය මෙම මාස සිට නැවත මෙම රටේ ගොවිතැන නගා සිටුවීමක් සිදු වෙනවා. මෙය රටේ වෙන්නා වූ යම් යම් විපර්යාසයන් බලා කියන්නා වූ අනාවැකියක් නොවේයි. මෙය මීට පෙතම මෙම නාලිකාව හරහාම මෙම වසරේ ජනවාරි 1 වෙනි දින වැඩසටහනේදීද මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමක් සිදු කරලා තියෙනවා. 8 වෙනි මාසයේ සතුටින් කියන්න ඕන කඩා වැටුණා වූ ගොවිතැන නැවත නගා සිටවෙන්න පටන් ගන්නා වූ මාසයක් තමයි මේ 8 වෙනි මාසය. 8 වෙනි මාසය වෙන විට නැවත මේ ගොවිතැන නගා සිටවීමට පටන් ගන්නා වූ කාල සීමාව බවට පරිවර්තනය වෙනවා. මේ දෙවෙනි අනාවැකිය මෙම වසරේ 10 වෙනි මාසයේ සිට නැවත කඩා වැටුණා වූ ආර්ථිකය යම්තා දුරට
නගා සිටුවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ ඔබගේ මුවට යම්තා දුරට සිනාවක් ගොඩනගෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. මේ තියෙනා වූ සෑම ප්‍රශ්නයක්ම විසඳීමක් නොවේ වෙන්නේ. යම්තා දුරට මේ තියෙනා වූ දැඩි පීඩනකාරී තත්ත්වයේ මිදලා යම්තා දුරට ඔබට සහනයක් ගොඩනගෙන්නා වූ කාලයක් බවට පරිවර්තනය වේවි. මේද දැන් රට ගොඩනගෙන්නා වූ ආකාරය බලා කියන්නා වූ අනාවැකියක් නොවේ. මේද මීට ප්‍රථම මෙම වසරේ ජනවාරි 1 වෙනි දින ඉදිරිපත් කෙරූ වැඩසටහනක් හරහාද මේ ඔබට තහවුරු කරලා තියෙනවා. 10 වෙනි මාසය නැවත රට ක්‍රමෙන් ස්ථාවර වීමට ගොඩ නැගීමට පටන් ගන්නා වූ මාස දෙක කිව්වොත් නිවැරදි. ඒ වගේම මිනිසුන්ට යම් තාක් වූ බලාපොරොත්තුවක් ගොඩනගා ගැනීමට හැකි වෙන්නා වූ මාස දෙකක් කිව්වොත් නිවැරදි. මෙම වසරේ 10 වෙනි මාසයේ සිට නැවත කඩා වැටුණා වූ ආර්ථිකයේ යම්තා දුරට ඔබගේ මුවට සිනාවක් ගොඩ නැගෙමින් නැවත නගා සිටුවීමක් සිදුවෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. 3 වෙනි අනාවැකිය මෙම වසර අග කාල සීමාවේදී මේ රටට විදේශ රටවල් වලින් දැඩිව බලපෑම් එල්ල වෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. මේ රට දේශපාලන යම්තා දුරට අස්ථාවර වෙලා තියෙනා වූ මේ කාල සීමාවේදී ආර්ථිකව කඩා වැටිලා තියෙනා වූ මේ කාල සීමාවේදී විදේශ හස්තයන් විසින් ඉදිරි කාල සීමාවේදී මේ රටට දැඩිව පහර දෙන්නා වූ මේ රට නතු කර ගැනීමට උත්සාහ කරන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. මෙය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පවතිනා වූ රට. මෙය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අනාගතයේදී ලෝකයටම ප්‍රචාරය වෙන්නා වූ රට බැවින් ඔවුන්ගේ එම උත්සාහය අසාර්ථක වීමක් සිදු වෙනවා. 4 වෙනි අනාවැකිය ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජයේ ප්‍රධාන කාර්යාලයක ජනමාධ්‍ය මගින් ප්‍රධාන ප්‍රවෘත්තියක් ගොඩ නගන්නා වූ සුවිශේෂී වූ සිදුවීමක් වීමට ඉඩකඩ වැඩි වෙන්නා වූම කාල සීමාවක් තමයි මේ ගෙවිගෙන යන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ රජයේ ප්‍රධානම වූ රාජ්‍ය ආයතනයක සිදුවෙන්නා වූ විශේෂ වූ සිදුවීමක් මත ජනමාධ්‍ය හරහා එය ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පරිවර්තනය වෙන්නා වූ කාල සීමාවක් බවට ඉදිරියේදී පැවතීමක් ලක් වේවි. 5 වෙනි අනාවැකිය ශ්‍රී ලංකා මුහුදු තීරයේ හෝ ශ්‍රී ලංකා මුහුදු තීරයට ආසන්න වූ සීමාවක රට අභ්‍යන්තරයේ හෝ කඳුකරයක් ආශ්‍රිත ඉදිරි කාල සීමාවේදී ගුවන් අනතුරක් සිදුවීමට ඉඩකඩ වැඩි වෙන්නා වූම කාල සීමාවක් තමයි ඉදිරි කාල සීමාව. ඒ අංශයන් මේ පිළිබඳව පරිස්සාකාරී වෙන්නේ නම් මේ අනතුර වළකා ගැනීමට හැකියාවක් තියෙනවා. 6 වෙනි අනාවැකිය 2023 ජනවාරි මාසයෙන් පසු රට නැවත කඩා වැටීමකට ලක් වෙලා නැවත ඉක්මනින්ම ගොඩ එන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. 7 වෙනි අනාවැකිය ලබන වසරේ 10 වෙනි මාසය වෙන විට මේ රටේ තියෙනා වූ රටට අහිතකර වෙන්නා වූ දේශපාලන ප්‍රතිපත්ති බොහෝමයක් වෙනස් වෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. රටට හිතකර ප්‍රතිපත්ති නැවත ගොඩනගෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. 8 වෙනි අනාවැකිය දැනට පැටළුණු නූල් බෝලයක් හා සමානව තියෙනා වූ මේ දේශපාලන වටපිටාව ලබන වසරේ 10 වෙනි මාසේ පමණ වෙනතුරු පැවතේවි. මේ පැටළුණා වූ දේශපාලන නූල් බෝලය ලබන වසරේ 10 වෙනි මාසේ වෙන විට නැවත निराකරණය වීමක් සිදු වෙනවා. මේ පැටළුණා වූ දේශපාලන නූල් බෝලය නැවත යථා තත්ත්වයට පරිවර්තනය වීමක් සිදු වෙනවා. ලබන වසරේ 10 වෙනි මාසෙන් පසු මේ පැටළුණා වූ දේශපාලන නූල් බෝලෙ ලෙහිලා රට යම් වූ වෙනස් මාවතකට ගමන් කරන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. රට සුබවාදීව ආර්ථිකව ගොඩනගෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. ලබන වසරේ 10 වෙනි මාසෙන් පසු රට නැවත ක්‍රමයෙන් ගොඩනගෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. 9 වෙනි අනාවැකිය මේ රටේ සිටින්නා වූ බොහෝමයක් මිනිසුන්ගේ
තේන්නා වූ ආකල්ප ලබන වසරේ 10 වෙනි මාසෙන් පසු ධනාත්මකව වෙනස් වෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වෙවි. ඒ කියන්නේ මිනිසුන් දැඩිව මිත්‍යාවට ඇලුම් කරන්නා වූ මිත්‍යාවේ ඇදබැඳ සිටින්නා වූ මිනිසුන් බොහෝ දෙනෙක් ලබන වසරේ 10 වෙනි මාසෙන් පසු මේ මිත්‍යාවට පයින් ගහලා නව ආකල්ප හරහා ගොඩනැගෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වෙවි. රටේ බොහෝමයක් නව නිෂ්පාදනය බිහි වෙන්නා වූ නව ආකල්ප හරහා සියලු සත්‍යයන්ට කරුණාව දයාව මෛත්‍රිය වපුරන්නා වූ බොහෝමයක් මිනිසුන් බිහි වෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වෙවි. 10 වෙනි අනාවැකිය ලබන වසරේ 10 වෙනි මාසයේ වෙනතුරුම මේ සිටින්නා වූ මැති ඇමතිවරු කාලෙන් කාලයට වෙනස් වෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වෙවි. ආණ්ඩුව ඇතුළෙම මතගැටුම් ඇති වෙන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වෙවි. ඇමතිවරු වරින් වර වෙනස් කරන්නා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වෙවි. ඒ වගේම දැනට පාර්ලිමේන්තුව තුල සිටින්නා වූ යම් යම් දක්ෂතා වලින් හෙබිවන්නා වූ මේ රට ගොඩ නැගීම සඳහා වෙහෙස වෙන්නා වූ මේ රට ගොඩ නැගීම සඳහා ප්‍රතිපත්ති නිර්මාණය කරන්නා වූ යම් වූ අතලොස්සක් ජනතාව ඉදිරියට ඉස්මතු වෙන්නා වූ කාල සීමාව. ඒ කියන්නේ මොහුන්ට වැඩක් කිරීමට හැකියාවක් තියෙනා වූ පුද්ගලයන් බවට ජනතාව ඉදිරියේ ඉස්මතු වෙන්නා වූ කාල සීමාව. මේ පුද්ගලයන් හරහා මේ තියෙනා වූ රටේ ආර්ථික ගැටලුවට යම් තාක් වූ සහනයක් ගොඩනැගෙවි. මොවුන් ජනතාව අතර පක්ෂ ભેදයකින් තොරව විශ්වාසය ගොඩනගා ගැනීමක් ඉදිරියේදී සිදුවේවි. මා කලින් වැඩසටහන්වලදී කියූ පරිදිම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් ඔබගේ සිතුවිලි දාමය වෙනස් කර ඔබගේ හදවතට දැනෙන්නා වූ ආකාරයට වුන් කතා කර ඔබට යම් වූ සහනයන් ලබා දී බොහෝ දෙනෙක් බොහෝ දූෂිතයන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් මේ පාර්ලිමේන්තුවට රිංගීමක් සිදු වෙනවා. මේ සිදුවන්නේ ඔබ අධ්‍යාත්මිකව බලවත් නොවෙන්නා වූ පුද්ගලයෙකු බැවින් ඔවුන් ඔබගේ හදවතට දැනෙන්න කතා කෙරූ පසු නැතිනම් ඔබට යම් වූ සහනයක් දුන් පසු ඔබ ඔවුන්ව විශ්වාස කිරීමක් සිදු වෙනවා. මේ සිදුවන්නේ ඔබ අධ්‍යාත්මිකව බලවත් නොවුනා වූ පුද්ගලයෙකු බැවින් ඔබ අධ්‍යාත්මිකව බලවත් වූ පුද්ගලයෙකු වෙලා සිටිනම් ඔබ ඉදිරියට එන්නා වූ පුද්ගලයන් ඔබට හඳුනා ගැනීමට හැකි වෙනවා. ඔබ දවසකට විනාඩි 10ක් 15ක්වත් අඩුම භාවනා යෝගී වෙන්න. ඔබට වෛර කරන්නා වූ සියලු දෙනාටද ඔබ කරුණාව දයාව මෛත්‍රිය වපුරන්න. ಜಾති ආගම් කුල ભેදයකින් තොරව ඔබ සියලු දෙනාටම කරුණාව දයාව මෛත්‍රිය පතුරන්න. එවිට ඔබ කරගෙන යන්නා වූ කුසලයන් මත ඔබ ප්‍රගුණ කරන්නා වූ භාවනාව මත මතු භවයෙන් වැසුණා වූ ඔබගේ පෙර සත්‍යයෙන් නැවත අවදිවීමක් සිදු වෙලා ඔබ අධ්‍යාත්මිකව බලවත් වෙන්නා වූ පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙවි. ඔබ ඉදිරියට එන්නා වූ පුද්ගලයන් ඔබට හඳුනා ගැනීමට හැකි වේවි. ඒ හරහා රටට ආදරය කරන්නා වූ නියමිත වූ පුද්ගලයන් ඔබගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට යැවීමට ඔබට හැකි වේවි. ඒ හරහා මේ රට භාග්‍යවතුන් වහන්සේගේ සෙසත් ධර්මයේ මූලික කරගෙන හෙළ වෙදකම හා ගොවිතැන මූලික කරගෙන ආර්ථිකව ගොඩනැගෙන්නා වූ රාජ්‍යයක් බවට පරිවර්තනය වේවි. ලෝකයටම ආදර්ශමත් රාජ්‍යයක් බවටම පරිවර්තනය වේවි. ලෝකවාසී සියලු දෙනාටම කරුණාව දයාව මෛත්‍රිය වපුරන්නා වූ උතුම් රාජ්‍යයක් බවට ලෝකයේ ඉදිරියේ මේ රට ඉස්මතු වේවි. ලෝකයක්ම මේ රටට හිස නමාවි. එය යුදමය සත්‍යයක් කරා නොවේයි. මේ රටේ භාග්‍යවතුන් වහන්සේගේ සත් ධර්මයේ මූලික කරගෙන ලෝකවාසී සියලු සත්‍යයන්ටම කරුණාව දයාව මෛත්‍රිය වපුරන්නා වූ සෑම දිනාටම උදව් කරන්නා වූ රාජ්‍යයක් බැවින් ලෝකවාසී සියලු රාජ්‍ය නායකයන් මෙන්ම ලෝකවාසී සියලු දෙනාම මේ රටට හිස නමාවි. එය ඉදිරි අනාගතයේදී මේ රටේ බිහි වෙන්නා වූ අධ්‍යාත්මික නායකයා හරහා රාජ්‍ය නායකයන් බිහි කර ඒ හරහා ඉදිරි අනාගතයේදී සුදුසු පරිදි මේ රටේ ආකාරයට ගොඩනැගෙවි. ඔබ සෑම විටම අධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න.
මේ විශ්ව ධාතුව තුල පහළ වුණා වූ බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා වෙනුවෙන් සියලු බුද්ධ ශාසනවල පූජා කරන්නා ලද සියලු කුසලයන්හි ආනිසංසයන් රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාගේම මේ වර්තමාන කාල සීමාවේදී බලවත් වෙලා තියෙනා වූ සියලුම අකුසල කර්මයන් දුරුපත් වීම සඳහාම ඒ සියලු කුසලයන් මා ඇතුළු ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ සියලු කුසලයේ සත්‍යයේ බලයෙන්ම පෙර ධර්ම අවබෝධය ඔබගේ මනසට ගොඩනැගේවා. පෙර භාවනා සත්‍යයෙන් සියල්ලම අවදි වේවා. පෙර පාරමී සත්‍යයෙන් සියල්ලද අවදි වේවා. ඔබ සියලු දෙනාටම කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නා වූ උතුම් වූ මනුෂ්‍යයන් බවට පරිවර්තනය වේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ සියලු කුසලයේ සත්‍යයේ බලයෙන්ම ඔබගේ තියෙනා වූ සියලු කායික මානසික සියලු පීඩාවන් දුරුපත් වේවා. තියෙනා වූ සියලු රෝගයන් සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මේ රටේ තියෙනා වූ සියලුම ආර්ථික ප්‍රශ්නයන් සියල්ලම निराකරණය වෙලා ඔබද සියලු දෙනාට කරුණාව, දයාව, මෛත්‍රිය වපුරන්නා වූ උතුම් වූ මනුෂ්‍යයන් බවට පරිවර්තනය වෙලා රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම මේ ආත්ම භවයේදීම උතුම් වූ නිවෙනින්ම සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම ධර්ම අවබෝධයේ මනසට ගොඩනැගේවා. පෙර පාරමී සත්‍යයෙන් සියල්ලම අවදි වේවා. පෙර භාවනා සත්‍යයෙන් සියල්ලද අවදි වේවා. ඔබ සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය උදා වේවා. දීර්ඝායු වේවා. තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සියදන්ත ධාතුන් වහන්සේට මාගේ নমස්කාරය වේවා.